සදහවත් පින්වත්නි සාදුනාද පවත්වන්න අද මේ වපුරපසදස්වාද බෝධාවේ මේ වෙලාවට පැවැත්වෙන ධර්ම සාකච්ඡාව සඳහා අපේ සුගත පාරමිතිදුන් මේ වෙලාවට පැමිණ ඉන්නවා. එතුමා වගේ කෙනෙක් අපට මුණගැසීමේ තාම වැදගත් වෙනවා. එතුමා ධර්මයේ පිළිබඳ ධර්මයත් එක්ක ජීවත් වෙන කෙනෙක්. ඉතින් එහෙමනම් ඉතින් අපේ සුගත පාරමිතිදුන් පිළිගැනීම වශයෙන් සාදුනාද පවත්වන්න. දැන් අපි තාම කවුරුන් ආරාධනා කරනවා සිට ඒ ධර්ම සාකච්ඡාව පවත්වන ලෙස අපේ සුගත පාරමිතිදුන් विहाराधिपति उपगीत अपगीत कल्याण मित्र नायक स्वामी वහන්සේ प्रमुख विहारवासी महासंघ रत्न अवसराई शालावे रस चिन्ह पिंडत वसुनाගෙන අවසර පතමි. අදත් මාසිකව පවත්වාගෙන යන ධර්ම සාකච්ඡා මාලාවේ තවත් එක් දිනක් විදියට මේ කටයුතු ආරම්භ කිරීමට සිරිත් පරිදි තුන්වරක් নমස්කාරය කියලා තුන්වරක් බුද්ධ වේවා කියන ආශිර්වාද පාඨයෙන් අපි ලෝක සත්‍යයට ආශිර්වාද කරමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුදු සරණ වේවා සාදහම් සරණ වේවා සංඝ සරණ වේවා මෙතුම් සරණ ජයම වේවා බුදු සරණ වේවා සාදහම් සරණ වේවා සංඝ සරණ වේවා මෙතුම් සරණ ජයම වේවා බුදු සරණ වේවා සාදහම් සරණ වේවා සංඝ සරණ වේවා මෙතුම් සරණ ජයම වේවා සාදු සාදු පින්වත්නි අපගේ ශාස්ත්‍ර තථාගත සම්්‍යක් සම්බුද්ධ රාජානන් වහන්සේ දස බලධාරීන් වහන්සේ අපි හඳුන්වන එක් හැඳින්වීමක් තමයි මහා කාරුණිකයන්න් වහන්සේ කියලා. බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයි. මහා කාරුණිකයි කියන එකේ අදහස් කරන්නේ උන්වහන්සේ මෙලොව සියලු සත්වයින්ටම කරුණාව දක්වපු කෙනෙක් බවයි. ජාතියක්, කුලයක්, මලයක්, රටක් වශයෙන් නොසලකා දසදහසක් සක්වල සියලු සත්වයින්ටම කරුණාව දක්වපු ශාස්ත්‍රවරයෙක් තමයි අප ශාස්ත්‍රූත්‍රයට අරගෙන මේ පිළිවෙත් වල යෙදී සිටින්නේ. ඒ නිසා උන්වහන්සේ යම්කිසි බලාපොරොත්තුවක් තිබුණා නම් ඒ බලාපොරොත්තු උන්වහන්සේ 45 වසක් ජීවතුන් අතර වැඩ සිටමින් උන්වහන්සේ මස්තක ප්‍රාප්ත කරගත්තා. ඒ අනුව අනුගාමික අපි උන්වහන්සේගේ මහා කරුණාව තවදුරටත් පතල කරවීම වශයෙන්
අපි තුලත් මෛත්‍රිය පිහිටුවාගෙන සියලු සත්වයෝ සුවපත් වෙත්වා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියන හැඟීමෙන් මේ වර්තමානගත අපි ආරම්භ කරමු. පින්වත්නි, නායක ස්වාමීන් වහන්සේ සිහිපත් කළ පරිදි අද වප්පුර පසළොස්වක පොහොය දවසයි. වප්පුර පසළොස්වක පොහොය දවස කේන්ද්‍ර කොටගෙන ශාසන වංශ කතාවේ නැත්නම් ශාසන ඉතිහාසයේ බොහෝ දේ ලියවී තිබෙනවා. ඒ ගැන මතක් කිරීමට කලින් වචනයක් දෙකක් මේ පිළිබඳව මතක් කරන්න ඕන. අද මම ධර්ම මාතෘකාව වශයෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ, පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙන්නේ පින්වත් ඔබටත් මටත් සසර වසන සියලු දෙනාටත් එකම පිහිටක් වන්නේ තමන්මයි. පිහිටක් වන්නේ තමන්මයි. තමන්ට තමන් පිහිට කරගන්න ආයුරු පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්ම කාණ්ඩයක් මුල් කරගෙන අද මාතෘකා කිරීමට බලාපොරොත්තු වෙන වචන සන්දර්භය තුළ ඔබට ඉදිරිපත් කරන්නට මා බලාපොරොත්තු වෙනවා. ඉන් පෙර ආතුව දවසේ ඇති වටිනාකම් පිළිබඳවත් ලුහුඬින් යමක් මතක් කරන්න කැමැතියි. අද වප්පුර පසළොස්වක පොහොය දවස කියන එක අපට වඩාමත්ම දේශීය වශයෙන් තේරෙන කාරණාවක් තමයි බුදුරජාණන් වහන්සේගේ විනය ක්‍රියාමාර්ගයක් අනුව විහාරස්ථානවල වැඩ සිටින සියලු උපසම්පදාවලත් ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඉක්ුත් ඇසළ මාසයේ නැත්නම් ජූලි මාසයේ සිට 3 මාසයක් වස්වසලා වස් පවාරණය කරන පොය වශයෙන් සැලකන්නේ අද වප්පොය. ඒ නිසා අපිට තාමත් වැදගත් වෙන්නේ අදින් අවසන් වෙන වප්පොය ලබන ඉල් මාසයේ පොය දවස දක්වා අපේ පොත්පත්වල ලියවිලා තියෙන්නේ මේකට චීවර මාසය කියලා. චීවර මාසය කියලා කියන අදහස් කරන්නේම මේ මාසය තුල තමයි ලබන පොය විස්තර වෙලා කටින පූජාවල් කරන්නට වෙන් කරපු ආහාර පරිච්ඡේදය. ඒ අනුව ඉක්ුත් 3 මාසය තුල රටේ තිබිච්ච වාතාවරණය තුල නිතර පන්සල් වලට පැමිණෙමින් බොහෝ දේ ඔබටත් මටත් කරගන්නට බැරිකම තිබුණා වුණත් පුළුවන් විදියට අපි ධර්මයේ හැසිරෙමින් බුදුරජාණන් වහන්සේට උත්තම ගුරු පූජා පවත්වමින් අපි ඉක්ුත් 3 මාසය තුල ගිහි වශයෙන් තානවල සිටමින් තමන් වහන්සේලාට විවේකයේ තුල කිසියම් ජීවිතයේ අධිගමනයක් ලබා ගැනීමට නැත්නම් මඟපලක් ලබා ගැනීමට උන්වහන්සේලා කටයුතු කළ බවත් අපි විශ්වාස කරනවා. ඒ අනුව එයින් පසුව මේ චීවර මාසය තුල ඇති වෙන කඨින පුණ්‍යෝත්සව මා දැක්කා මෙහෙත් දීර්ඝ ධර්ම දේශනා මාලාවක් සංවිධානය කර තියෙන බව, ඒ විදිහේ කටයුතු කරමින් කඨින පූජා උගුත් කරමින් ඒ උත්සව කටයුතු කරන මාසය වශයෙන් මේ මාසය නම් කරනවා. ඉන් අනතුරුව තවත් සිද්ධි කීපයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ 7 වෙනි වස විසුවේ තවුත්සා දෙව්ලොව මහාමායා නම් වූ මාතෘ දිව්‍ය රාජයාට අභිධර්ම දේශනාව දේශනා කළේ මේ පසුගිය 3 මාසය තුල අපේ ගතවත් කාල පරිච්ඡේදය තුළ තමයි බුදුරජාණන් වහන්සේ අභිධර්ම දේශනාව මාතෘ දිව්‍ය රාජයාට තවුත්සාවේදී ශක්‍ර දේවේන්ද්‍රයන්ගේ පඬුපුරු ලසුනේ වැඩ ඉඳිමින් සිදු කළ බව ඉතිහාසයේ ලියවී තිබෙනවා. එයින් පසුව වස් පවාරණය කරලා බුදුරජාණන් වහන්සේ දඹදිව ගියයන්ට මතකයි සංකස්සපුරය කියන ප්‍රදේශයට උන්වහන්සේ තවුත්සාවේ සිට රන් ඉනිමගකින්
සහම්පති මහා ප්‍රඥා සහ ශක්තිති සක්‍ර දේවේන්ද්‍රයාත් එක්රැස් කරගෙන දිව්‍ය සමූහයක් සමග වැඩි බව සඳහන් වෙන්නේ මේ වක් පොහොය දවසේ. ඒ අනුව මතු බුදු වෙන්නට ඉන්න මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පැවිද්ද ලබාගත් බවටත් සඳහන් වෙච්ච තැන් තියෙනවා ශාසන ඉතිහාසයේ. ඒ වගේම තවත් කාරණයක් තමයි සරුවත් මුගලන් දෙනම වහන්සේලාට අගතනතුරු පූජා කරපු දිනිය වශයෙන්ුත් අද සලකන සටහන් තියෙන පොත්පත්වල. ඊළඟට පළමු වරට විනය සංගායනාවක් කළා කියන කාරණාවකුත් මේ සඳහන් වෙනවා. විනය සංගායනාවේදී මේ බලාපොරොත්තු වෙන්නේ ඉන්නත් බුදුහාමුදුරු බුද්ධත්වයට ලැබලා අවුරුදු 20ක් යනකම් ශික්ෂාපද පැනෙන්නේ නැහැ. විනය ශික්ෂාපද පැනෙන්නේ නැහැ. මේක කරන්න එපා අරක කරන්න එපා කිය එහෙම නියෝගය දැම්මේ නැහැ. අපි අදත් දන්නවා යහපත් දෙමව්පියන් සිටින ගෙවල් දොරවල් වල වැඩිහිටි ස්වාමීන් වහන්සේලා ගුණවත් දරුවක් ගෞරව සහිත ගුණවත් පැහැසෙන ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්න විහාරස්ථානවල ඒ අනුගාමික දරුවෝ සහ අනුගාමික ශිෂ්‍ය භික්ෂු පිරිස් තමන්ගේ දෙමව්පියන් හෝ වැඩිහිටි ස්වාමීන් වහන්සේ කරන ක්‍රියාවන් දිහා බලාගෙන ඒ අනුව හැසිරීමෙන් උන්වහන්සේලා තමන්ගේ දී පැවැත්ම සාර්ථකව කරගත්ත බව පේනවා. ඒ අනුව බුදුරජාණන් වහන්සේ අවුරුදු 20ක් යනකම් තමන් සහ ඒ කාලය තුල පැවිදි වෙච්ච සියලු භික්ෂූන් වහන්සේලාගේ ආදර්ශය ඉන් පහළ සිටින භික්ෂූන් වහන්සේලාට දෙමින් නීති පනවන්නේ නැතුව උන්වහන්සේලා තුල විනය පවත්වාගෙන ගියා. එයින් පස්සේ ඒ විනය සංගායනාවක් විදිහට කරන්ට හේතු වෙච්ච කාරණා මුල් කරගෙන තමයි විනය පිටකයේ විනය ශික්ෂාපද පැනවීම ආදී කටයුතු සිද්ධ වෙලා තියෙන්නේ. ඒ පිළිබඳවත් සටහන් තිබෙනවා වක් පොහොය. අනතුරුව අපේ වංශ කතාවේ මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩලා උන්වහන්සේ කරපු දේශනා තුළ දේවානම්පතිස්ස රජුගේ කළ විමසීමකට ස්වාමීනි දැන් අපේ රටේ බුද්ධ ආගම පිහිටුවාදයි කියපු අහපු ප්‍රශ්නයකට උත්තර දීම වශයෙන් උන්වහන්සේ මිහිඳු මහ රහතන් වහන්සේ රජුරන්ට කියපු කාරණාවක් තමයි මේ රටේ ඉපදිච්ච මේ ලක්වැසියෙක් මේ ශාසනය පැවිද්ද ලබන තුරු ශාසනය පිහිටුවා වදාළයි කියලා දේශනාවන් සම්මත කරන්නට පුළුවන්කමක් නැහැ කියලා. විනති මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වඩින්නට පෙර තුන්වරක් බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩි බව ශාසන ඉතිහාසයේ ලියවිලා තියෙනවා. නමුත් ඒ පිළිබඳව ලියුණත් අපේ ශාසන ඉතිහාසයේ සිංහල භික්ෂූන් වහන්සේලා පිළිබඳ කියවෙනකොට ලංකාවේ පළමුවෙන්ම මහාන වෙච්ච භික්ෂූන් වහන්සේ විදිහට සැලකන්නේ දේවානම්පියතිස්ස රජුගේ ඥාතියෙක් වන අරිට්ඨ මහ සෙනවි ඇතුළු පිරිසක් මහාන වෙච්ච පොයේ දවසත් අද විදියට සැලකලා ඒ මහාන වීමෙන් පස්සේ තමයි ලංකාවේ බුද්ධ ආගම පිහිටුවා කියන අදහස අපිට දීලා තියෙන්නේ. මෙන්න මේ විදිහේ කරුණු කීපයක් රාශියක් මුල් කරගෙන මේ කටයුත්ත කෙරිච්ච බව මේ වප්පුවේ සිහිපත් කරන බව මතක් කරන්න කැමතියි. සාදුකාරයක් දෙන්න බලන්න. හොඳයි. මේ වප්පුවේට අදාළ සිද්ධි පිළිබඳව මම වස් පවාරණයේ සහ චීවර මාසය ගැන වචන ටිකක් මතක් කළා. අනතුරුව මෙතෙක් ප්‍රකාශ කළ කරුණු වලින් එක් කරුණක් පමණක් ඉදිරියටගෙන වචන කීපයක් කතා කරලා මම අර කලින් කියපු ධර්ම මාතෘකාවට යන්නට සූදානම්ක් තියෙනවා. ඒ අනුව ගත්තොත් පින්වත්නි සාරිපුත්ත තෙරුන් වහන්සේ අපේ ශාසනයේ අපි මේ විදිහට හැමදෙනාම දන්න කාරණයක් තමයි
අග්‍ර ශ්‍රාවක බවට පත් වෙච්ච බව. දකුණත් සව් විදියට. වමත් සව් කවුද? වමත් සව් කවුද? මුගලන් මහරහතන් වහන්සේ. ඒ දෙනම වහන්සේලාට අගසව් තන්තුරු පූජාව කෙරුණේ අද වගේ දවසකයි. ඒකෙදි ගත්තාම අපේ අංගුත්තර නිකායේ තියෙනවා ඒත දග්ගපාළිය කියලා ඒකක නිපාතේ දහම් කරුණු රාශියක්. ඒ ඒකක නිපාතේ ඒත දග්ගපාළිය කියන කොටසේ මේ 80 මහා ශ්‍රාවකයන්ගේ පත්වීම පිළිබඳ විස්තර තියෙනවා. ඒක තියෙන අංගුත්තර නිකායේ එක කියන පොතේ. ඒ පිළිබඳ අංගුත්තර නිකායේ අටුවාවේ බොහෝ විස්තර තියෙනවා මේ 80 මහා ශ්‍රාවකයෝ පිළිබඳ. ඒ 80 මහා ශ්‍රාවකයන් අතර වික්කු වික්කුණී උපාසක උපාසිකා කියලා කොටස් හතරම මේ ශාසනයේ පිරිස් හතරම අග්‍ර ශ්‍රාවක පදවි ලබලා තියෙන බව එහි සඳහන් වෙනවා. ඒ අතරින් භික්ෂූන් වහන්සේලා 43 දෙනෙක් ඉන්නවා. භික්ෂුණීන් වහන්සේලා ඔය උත්පලවන්නා කේමා ආදී කොට මුල් කොටගත්ත භික්ෂුණීන් වහන්සේලා 17 නමක් ඉන්නවා. 43යි 17යි 60යි. තව ඉන්නවා උපාසකයෝ අනේ පිරිසානන් ආදී කොටගත්ත උපාසකයෝ ඉන්නවා 10 දෙනෙක්. තවත් ඉන්නවා උපාසිකාවන් 10 දෙනෙක්. කුජුත්තරා වැනි අය මුල් කරගත්ත තවත් උපාසිකාවන් 10 දෙනෙක් ඉන්නවා. 80 මහා ශ්‍රාවකයෝ විදියට 60යි 70යි 80ක් ඉන්න බව පේනවා. තවත් 80 මහා ශ්‍රාවක නම් 80ක් වෙනම තැනක තියෙනවා. නමුත් විශේෂ කොට සැලකන්නේ බුදුරජාණන් වහන්සේ අගතන්තුරු පූජා කරපු තැන්වලදී මෙන්න මේ 80 තමයි කියවෙන්නේ. එයින් සරියුත් හාමුදුරුවෝ ගැන කියවෙනකොට සරියුත් හාමුදුරුවන්ට ලැබිච්ච අගතනතුර තමයි ප්‍රඥාවන්තයින් අතර ශ්‍රාවකයෝ ළඟ ඉන්න ප්‍රඥාවන්තයින් අතර වැඩිම ප්‍රඥාව ඇත්තාවසයෙන් බුදුහාඳුරෝ නම් කළේ සරියුත් හාමුදුරුවෝ. මේ සරියුත් හාමුදුරුවන්ගේ ඉතිහාසය ගත්තාම ඊට ඈත අතීතයේ පටන් බොහෝ පින් රැස් කරගෙන ආපු උත්තමයෙක් තමයි සරියුත් හාමුදුරුවෝ මුගලන් හාමුදුරුවෝ. ඒ නිසා මේ දෙන්න තමයි අපේ බුදුහාඳුරන්ගේ ජීවිත කාලය තුළදී කෝලිත උපතිස්ස වශයෙන් අපි නම් කරලා දැනගෙන ඉන්නේ. විද්වත් පිරිසක් මේ ශාලාවේ රැස් වෙච්ච නිසා මම වැඩි විස්තරය පිළිබඳ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සරියුත් හාමුදුරුවෝ උපතිස්ස නමින් ඉන්න වෙලාවේදී බුදුරජාණන් වහන්සේ 69ක් වහන්සේලා ධර්ම ප්‍රචාරය සඳහා පිටත් කළ වෙලාවේදී අස්සජී කියන පස්වක තවුස පස්වක මහණුන්ගෙන් බාලම හාමුදුරුවෝ වන අස්සජී හාමුදුරුවෝ මුණ ගැහිලා බුදුහාඳුරුවෝ කෙරෙහි ඇතිවෙච්ච පැහැදීම මත බුදුහාඳුරුවෝ හමු වෙන්නට කෝලිත උපතිස්ස දෙදෙනාම රජගහනුවර බුදුහාඳුරුවෝ වැඩ ඉන්න දවසක වැඩියා අද වගේ දවසක. එහෙම වඩින වෙලාවේදී බුදුහාඳුරුවෝ මහා භික්ෂුව පිරිසක් පිරිවරාගෙනයි හිටියේ. බුදුහාඳුරුවෝ දැක්ක මේ දෙපළ ඈත තියා වඩිනවා ගිහි ඇඳුම් පිටින්. ඒව දැක්ක වෙලාවේදී බුදුහාඳුරුවෝ අනිත් අයට ආමන්ත්‍රණය කළ කිව්වා මහණෙනි අර එන්නේ මගේ අග්‍ර ශ්‍රාවකයන් දෙදෙනා කියලා බුදුහාඳුරුවෝ ප්‍රකාශ කළ බව ලියවී තිබෙන සටහන් වී ප්‍රකාශ කළ බව තියෙනවා. ඒ වෙලාවේදී පු탁ජන මට්ටමේ හිටිය සමහර භික්ෂූන් වහන්සේලා බුදුහාඳුරුවෝ පිළිබඳ වැරදි අදහසුත් ඇති කරගත්තා. ඒ කියන්නේ ඒ වෙනකොට විශාල පිරිසක් භික්ෂූන් වහන්සේලා ශාසනයට ඇතුල් වෙලා හිටියේ. එච්චර පරණයි ඉඳද්දී මේ අලුතෙන් එන දෙන්නෙකුට මෙහෙම දෙන්නේ ඇයි කියලා පු탁ජන ස්වාමින් වහන්සේලා තුළ එහෙම අදහස් ඇති වෙච්ච බව සඳහන් වෙලා තියෙනවා. ස්වාමීනි 80 මහා ශ්‍රාවකයන් ඒ තත්ත්ව ලැබෙන බව බුදුහාමුදුරු දේශනා කළේ ඒ ඇත්තෝ පෙර බොහෝ කල් සිට පාරමිතා පුරමින් ඇවිල්ලා පෙරුම්දම් පුරමින් ඇවිල්ලා තමයි මේ තන්තුරු වලට හිමිකම් ලබන්නේ. එහෙම නැතුව බුදුරජාණන් වහන්සේගේ ඕනෑකමට ලබන පිරිනැමීම් නෙවෙයි. මේ 80 දෙනා පිළිබඳවම පෙර කරපු පින්කම්
ඒ ඇත්ත ප්‍රාර්ථනා කරගෙන ආපු යට පිළිබඳ විස්තර තියෙනවා. ඒ නිසා මේ පිළිබඳව අපි පු탁ජන වශයෙන් අහිත් ඇති නොකරගත යුතු බවත් මේදී සිහිපත් කළ යුතුයි. එහෙම වැඩි ඒ දෙපළට තමයි ඒ දෙන්නත් එක්ක 250ක පිරිසක් තව ආවා. ඒ 250ත් එක්කම 252 දෙනෙක් බුදුරජාණන් වහන්සේ මහාන මෙහියව කියන ආමන්ත්‍රණයෙන් ඒහි භික්ෂු ප්‍රවිද්‍යාවෙන් පැවිදි කරවලා ඒ අත්තන් මේ ශාසනයට ඇතුල් කරගත්තා. මේ දෙන්නා පළමු කොට සෝතාපට්ටි ඵලයටපත් වෙලා අනුතුරුව පැවිද්දෙන් සතියක් යනකොට මුගලන් හාමුදුරුවෝ අරහත්ත්වයටපත් වෙනවා. මුගලන් හාමුදුරුවෝ අරහත්ත්වයටපත් වෙනවා පැවිදි වෙලා සතියක් යනකොට. ඒ වගේම සරියුත් හාමුදුරුවෝ පැවිදි වෙලා සති දෙකකට පස්සේ අර සූකර කතලෙන කියන තැනදී තමන්ගේ ඇවැස්ස බෑනා කෙනෙකුට දෙසූ ධර්මයක් අහලා සරියුත් හාමුදුරුවෝ අරහත්ත්වයටපත් වෙනවා. ඔන්න ඔය විදිහේ කතා මේ ධර්මයේ තුල තියෙනවා. නිසා ඒ විදිහ අගතන්තර ලැබපු වප්පෝයේ තමයි මේ පොයේ වශයෙන් සලකන්නේ. මෙතෙන්දි තවත් අවසන් වශයෙන් මේ පිළිබඳ මතක් කිරීමක් මම කරන්නට ඕන. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ වයස අවුරුදු 80 දී. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නට කලින් සරියුත් මුගලන් දෙනම වහන්සේ ඊට මාසයකට දෙකකට විතර කලින් වගේ තමයි ගලප ගන්න අපිට පුළුවන් වෙන්නේ. ඒ දෙනම වහන්සේම පිරිනිවන් පානවා. වරක් සරියුත් හාමුදුරුවෝ තමන්ගේ ආයු සංස්කාරය සිහිපත් කරන වෙලාවකදී උන්වහන්සේට පෙනී ගියා මම තව සතියකින් ආයුෂ කෙලවර වෙනවයි කියලා. ඒ පිළිබඳව අවබෝධය ලැබිලා තීරණය කළා තමන් වහන්සේ පිරිනිවන් පාන බව බුදුහාමුදුරන්ට දන්වන්න. ඒ අනුව 500ක් තමන්ගේ ගෝල පිරිසත් සමග දිනක් බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්නට යනවා. ඊළ බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කරලා පසකින් ඉඳගෙන බුදුහාමුදුරුවෝ කියන ස්වාමීනි, මම තව සතියකින් මගේ ආයුෂ කෙලවර වෙනවා. ඒ නිසා මම පිරිනිවන් පෑමට බලාපොරොත්තු වෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒ වෙලාවේදී බුදුහාමුදුරුවෝ අහනවා, සාරිපුත්ත ඔබ කොහෙදද පිරිනිවන් පාන්නේ කියලා. ස්වාමීනි, මම උපන් තැනට යනවා කියලා කියනවා. උපන් තැනට යනවා කියලා කියනවා. ඒ අනුව බුදුරජාණන් වහන්සේ එසේනම් බුදුවරයන් වහන්සේලා කියන්නේ පිරිනිවන් පෑම, අපවත් වීම, මරණය පිළිබඳව සියල්ල දත් පිරිසක් නිසා ඒ පිළිබඳ සංවේගය පහළ කරගත්තා පමණයි. ඒ අනුව බුදුරජාණන් වහන්සේ සරියුත් හාමුදුරුවන්ගේ අපවත් වීම අනුදැන වදාළා. සරියුත් හාමුදුරුවෝ ඊට පස්සේ නැවත වරක් බුදුහාමුදුරුවන්ට වැඳලා බණ පොතේ සඳහන් කරලා තියෙනවා. මේවා අපි දැනගත යුතු කරුණු. කලින් බණ පොතේ බණ අහනකොට බහලත් ඇති. එතෙන් සිට වේන තෙක් මානිය දක්වා සරියුත් හාමුදුරුවෝ පිටුපස බුදුහාමුදුරන් පිටුපස නොහරවා ඉදිරියේ බලමින් පස්සෙන් පස්සට තමයි ගියා කියලා කියන්නේ. නොපෙනෙන තාක් දුර. ඒ ගියා කියලා කියන්නේ විලුම් දෙක ඔසවගෙන දස ඇඟිලි වලින් තමයි ගියා කියන්නේ. මේ කියන්නේ විලුම් දෙක උස්සගෙන ඇඟිලි වලින් තමයි පස්සෙන් පස්සට ගියා කියලා කියන්නේ. ඒ යන අතරතුර 4 වරක් බුදුහාමුදුරන්ට নমස්කාර කළා ගුරු පූජාවක් කළා බවට සඳහන් වෙනවා. සරියුත් චරිතය ගැන කියවනවා නම් බණ පොත් ගොඩක් ලියවිලා තියෙනවා. ගොඩක් දේ කතා කරන්න පුළුවන්. ওই සරියුත් හාමුදුරුවෝ ජීවමානව වැඩ ඉන්න කාලෙදී සරියුත් හාමුදුරුවෝ ගුරුවරයා වුණේ අස්සජී හාමුදුරුවෝ. මා කලින් මතක් කරපු විදිහට හැමදාම රැට කොහේ හෝ සතපෙන්න යනකොට සරියුත් හාමුදුරුවෝ තමන්ගේ ගුරුවරයා වෙන අස්සජී
මහරහතන් වහන්සේ කොයි ප්‍රදේශයේ ඉන්නවාද කියලා දැනගත්තොත් ඒ පැත්තට කකුල් දෙක දාන්න නැතුව හිස වේදා සැතපෙන්නේ ඒ පැත්තට වඳලයි කියලා බණ පොතේ සඳහන් වෙනවා. ඒ තරම් ගුරු ගෞරවයක් උන්වහන්සේ තුල තිබුණා. අද ගුරු ගෞරවය ගැන සැලකනකොට ඊට වඩා වෙනස් මතයක් තියෙන බව පේනවා. අද රටේ ගුරුවරු කවුද කියන එක පිළිබඳව ගැටලුවක් තියෙනවා. ඒ දවස ගුරුවරුන්ට ශිෂ්‍යෝ සැලකුවේ ඒ විදිහටයි. අද ශිෂ්‍යෝ එහෙම සැලකනවා ගුරුවරු ගැන ප්‍රශ්නාර්ථයක් ගන්නන්ට වර්තමානයේ තුල මතුවලා තියෙන බවත් පේනවා. එවැනි චරිතයක් සරියුත් හාමුදුරන්ට තිබුණා. පින්නති තව තැනක කියවෙනවා සරියුත් හාමුදුරුවෝ ගැන. සරියුත් හාමුදුරුවෝ තව තැනක කියවෙනවා. සරියුත් හාමුදුරුවෝගේ ප්‍රඥාව කොච්චර ප්‍රබලද කියලා කියනවා නම් සරියුත් හාමුදුරන්ට පුළුවන්ලු කල්පයක් තුල අපි කල්පය ගමි අවුරුදු 100ක් කියලා. බුදුහාමුදුරන්ගේ ආයුෂ් කල්පය කියලා කියන්නේ අවුරුදු 100ත් 120ත් අතර. අපි නිකමට හිතමු අපිට මේක තේරුම් ගන්න අවුරුදු 100ක් කියලා අපි තුන් කල්පය කියලා කියන්නේ මෙතනදී. අවුරුදු 100ක් පුරා මේ මහ පෘථිවියට වැටිච්ච වැස්සක් තිබෙනවා නම් ඒ වැස්සේ වැටිච්ච වැහි බින්දු ගන්න ප්‍රමාණවත් කරලා කියන්න පුළුවන් ප්‍රඥාවක් සරියුත් හාමුදුරන්ට තිබුණා කියලා බණ පොතේ කියනවා. එහෙම ශාස්ත්‍රූත්වයක් එහෙම අනුගාමික පිරිසක් ඉන්න ශාසනයක තමයි අපි මේ අනුගාමිකයෝ වශයෙන් පාසක වශයෙන් හැසිරෙන්නේ. නිසා පින්වත්නි අපි පුළුවන් තරම් දුරට මේ ධර්මෙත් එක්කම ජීවත් වෙලා මේ බුදුහාමුදුරුවෝ බලාපොරොත්තු කටයුත්ත ඉෂ්ට කරගන්නට අපි සාර්ථකත්වෝ බවට පත් වෙමු. ඒ නිසා අන්න ඒ විදිහේ ගුණ සමූහයක් තියෙන පිරිසක් විදිහට තමයි මේ වප්පෝයත් සිහිපත් කරමින් බුදුහාමුදුරුවෝගේ අනුගාමික පිරිස් එදා හිටියත් ගැන අපිට සිහිපත් කරමු. ඒ අවිච්ඡින්න පරම්පරාව තමයි අදත් අපේ විහාරස්ථානවල අපිට සුබ සාධනයේ සලකමින් අපේ මෙලෝ පරලෝ යහපත් කිරීමේ අදිටනින්. ඒ නිසා ඒ විදිහේ සිතුවිලි අපි මේ පොය දවසේ මතු කරගෙන අපි ආ කාරණා ටික සාර්ථක කරගමු. සාදුකාරයක් දෙන්න බලන්න. පින්වත්නි අද මම කලින් මතක් කර විදිහට ධර්ම මාතෘකා කරගත්ත ඊළඟ කාරණයට එන්නටයි මේ ඊළඟ පියවර මම ලෑස්ති වෙන්නේ. පින්වත්නි අපි හැමෝම වටපිට බැලුවේ තරුණ අයත් ඉන්නවාද කියලා අපි හැමෝම වෘද්ධ කියලා කියන්නේ වයස්ගත වෙච්ච අය. වයස්ගත වෙනවා කියලා කියන්නේ අවුරුද්දක් ගියත් වෘද්ධයි. ඇයි? එයාගේ ආයුෂ අවුරුදු එකමාර නම් එයා වෘද්ධ වෙලා ඉන්නේ. ඒ නිසා කාටවත් මම වෘද්ධ නැහැ කියලා කියන්න බෑ. ඒ නිසා අපි කවුරුත් වයස්ගත ඇත්තෝ. වෙනුමින්ම වයස්ගත ඇත්තෝ. ඒ නිසා වයස්ගත අපිට දැන් ධර්මයට අනුව නම් තියෙන්නේ එකතු කරන්න නෙවෙයි. එකතු කරන්න නෙවෙයි. එහෙනම් මොනවද තියෙන්නේ? දැන් තියෙන්නේ අස් කර ගන්නයි තියෙන්නේ. හිස් කර ගන්නයි තියෙන්නේ. මොනවද? අපි එකතු කරපු දේවල්. අපි ජීවත් වෙලා ඉන්න තාක් අපි එකතු කළේ හැමෝටම හරියයි දන්නේ නැහැ මම මේ කියන එක. අපි එකතු කළේ පාරිභෝජ්‍ය වස්තු තමයි එකතු කළේ. අපේ එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය දේවල් තමයි එකතු කළේ. දැන් මෙතෙන් සිට අපි ඒවා පිළිබඳව ඇති ආසාව, ඕනෑකම, තණ්හාව, තෘෂ්ණාව අස්කරගෙන යන තාත් කාලයට ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා මෙතෙන් සිට අපි අපේ කාලය වෙන් කර ගන්නට ඕනේ. ඊළඟ යන තැනක් වේ නම් ඒ තැනට ඕන කරන කිසියම් දෙයක් එකතු කරගන්න එකයි. ඒකට අපි කියන්නේ පින් කියලා. පුණ්‍ය කියලා කියනවා පාළිය. ඒ වගේම තව පුළුවන්කමක් තියෙනවා කුසලුත් එකතු කරගන්න. පුණ්‍ය සහ කුසල් කියන්නේ දෙකක්. පින් වලින් නැවත නැවත ඉපදෙනවා. කුසල් වලින් උත්පත්ති එන්න කෙටි කරගන්න පුළුවන්.
සරලම උදාහරණයක් තමයි සෝවාන් වච්ච සෝතාපට්ටි ඵලයටපත් වෙච්ච කෙනෙක් උපරිම උපදින්නේ ආත්ම 7යි. ඒ ඇයි කුසල් රැස් කරපු නිසා. පින් කරපු කෙනෙක් උපරිම උපදින අවස්ථාව කියන්න පුළුවන්ද? බෑ. ඒ නිසා පින් කරන ගමන් කුසලුත් කරන්න ඕන. සකුද්දාගාමී වෙච්ච කෙනෙක් ඊළඟට ඉපදෙන්නේ එක සැරේ. අනාගාමී වෙච්ච කෙනෙක් මෙලොවදී රහත් වෙන්න බැරි වුණොත් සුද්ධාවාස බඹතලයක ඉපදිලා අයිත් මෙහාට එන්නේ නැතුව එහෙදිම රහත් වෙලා නිවන් දකිනවා. එතකොට අපි පින් කරන ගමන් කුසල් පිළිබඳවත් අවබෝධයක් තියෙන්න ඕන. කුසල් ගැන විස්තර වෙන්නේ ධර්මයේ. පින් ගැනත් විස්තර වෙනවා ධර්මයේ. නමුත් පින් කියනව බුදුහාඳුරෝ පහළ වෙන්න කලිනුත් තිබිච්ච බව බණපොත අනුව අපිට කියන්න පුළුවන්. බණපොත අනුව කියන්න පුළුවන්. ඒ නිසා අපි මේ ජීවිත කාලය තුල අපි කරගත යුත්තේම පුළුවන් තරම් පින්සා කුසල් බව මතක් කරන්න කැමතියි. විනෝද මේ ලෝකේ ආගම් බිහි වෙලා තියෙන ඔබ දන්නවා. උගත් පිරිසක් නිසායි එම කියන්නේ. ආගම් බිහි වෙලා තියෙන ඔබ දන්නවා. විනෝද බුදුදහම ආගමකට වඩා දර්ශනයක් බවයි වැඩිපුරට කියවෙන්නේ. ඒ දර්ශනය කියලා කියන්නේ දර්ශන කියලා කියන්නේ දකින්න එකක්. අපිට මේක දර්ශනය වෙනවා කියලා කියන්නේ අපි මේක දකින්නවා කියන එක නෙවෙයි. ඒතර බුදුදහම දර්ශනය. මේක ඉස්සෙල්ලා දකින්න ඕන. දැක්කාම තමයි මේ තුල හැසිරෙන්න කැමැත්තක් ඇති වෙන්නේ. මේකේ වටිනකම තේරෙන්නේ. ඉතින් පුළුවන් තරම් බණ අහන්න ඕන. පුළුවන් තරම් ධර්මයේ කියවන්නට ඕන. පුළුවන් තරම් ඒ කියපු ධර්මෙත් එක්ක හැසිරෙන්න. ඒ තුල තමයි අපිට යන තැනට යමක් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ බුදුදහම දර්ශනයක් කියලා කිව්වට ඒ දර්ශනීය ක්‍රියාත්මක කිරීම තමයි ඒක ආගම කොටසක් බවට පත් වෙන්නේ. අපි දැක්ක දේ සාර්ථක කරගන්න තමයි ඒව කරන්න වෙලා තියෙන්නේ. පින් කුසල් කරන්න වෙලා තියෙන්නේ. ඉතින් අපි ධර්මයේ තුලින් මේක දැක ගන්න ඕනේ. ඒ නිසා ධර්මයෙන් දැක ගන්න කොටසක් බුදුහාඳුරෝ දර්ශන වශයෙන් ගුරුවරයෙක් ලං කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ තමන් විසින්ම කරගත යුතු කොටසක් වෙනම තියෙනවා. ඒක බුදුහාඳුරන්ටවත් දෙවියෙකුටවත් කාටවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා මේ ආගම් කියන ඒවල් තුල අපේ බුදුදහම විශේෂයි. අනිත් ආගම් වල මේ දර්ශනය කියන කොටස නෑ. දෙවියෝ ඇදහුවත් හොඳ කළත් නරක කළත් දෙවියෝ ගාවට ගන්න. නරක කරපු කෙනාට දඬුවම් දෙනවා. එතන දෙවියෝ සමාව දීලා එතනට ගන්නවා. අපේ තුල එහෙම නෑ. අපේ ධර්මයේ තුල එහෙම නෑ. බුදුහාඳුර බුද්ධත්වයේ ලැබලත් පෙර කරපු කර්ම 12කට පෙර කරපු කර්ම 12කට දුක් විඳ බුදු වෙලා. බුද්ධත්ව ලැබුවට පස්සේ බුදුහාඳුර 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළේ පෙර කරපු කර්මයකට. ඉදිරි මතුවෙන බුදුහාඳුරු පෙර හිටිය බුදුහාඳුරු දවස් 7යි දුෂ්කර ක්‍රියා කළා තියෙනවා. සමහරත් 3 මාසෙ. ඒ පෙර කරපු කර්ම වලට. ඒ සබුදුහාඳුරු එහෙම තියෙනවා. අපදාන පාළිය 2 1 කියන පොතේ තියෙනවා. බුද්ධ පිලෝතික අපදානය කියලා බුදුහාඳුරු තමන් බුදු වෙලත් විඳ දුක් 12ක් ගැන කියලා. විඳ දුක් 12ක් ගැන. ඒවා කියවන්න, ඒවා අහන්න මම ලියලා දීපු කොළවල ඒවා මම සඳහන් කළා. එනිසා පින්වත් මේ බුදුදහම අනිත් ආගම් වලට වඩා වෙනස්. අපේ බුදුදහම තුළ ශාස්ත්‍රවරයා හිටිය තැනට අපිට යන්න පුළුවන්. ශාස්ත්‍රවරයා කොහෙද හිටියේ? බුදුහාමුදුරුවෝ අරහත්. නේද? අපි අරහන් කියලා කියන්නේ සියලු අර කියලා කියන්නේ කෙලෙස්. සියලු බැමි සිඳ බිඳ දපපු කෙනෙක්. අපිටත් පුළුවන් එහෙම කරන්න. නමුත් අනිත් ආගම් වල පුළුවන්ද ඒ අනුගාමිකින්ට දෙවියෙක් වෙන්න පුළුවන්ද? ශාස්ත්‍රීය දෙවියෙක් වෙන්න පුළුවන්ද? එහෙම බෑ. ඒ අත්තන් දෙවියෙක් වෙන්න බෑ. දෙවියන්ගේ අනුකම්පාවෙන් ඕන දේවල් කරන්න පුළුවන් විදිහට තමයි ඒ ආගම් වල උගන්වන්නේ. අපි ඒව ප්‍රතික්ෂේප කරමු. ওই මහා තිත්තායතන වගේ සූත්‍ර වල බුදුහාඳුරු ඒවා පැහැදිලි කරලා තියෙනවා. මම ඊළඟට බණ පොතක් ඊයේ දුන්න අච්ච ගහන්න ඒකෙත් මම
ඔය දේවල් සඳහන් කරලා තියෙනවා. ඒසයි පොතත් මම නොමිලේ දෙන්න හදපු එකක්. ඒව ලැබුණාට පස්සේ කියවලා බලන්න. ඒ විදිහට තැන්වල බුදුහාමුදුරු දේශනා කරනවා. අනිත් ආගම් වලට අපේ ආගම් වල තියෙන වෙනස පිළිබඳ තියෙන ස්වභාවය. සපින්වත්නි අපි ඊ타ත්ම වාසනාවන්තයෝ. ඊ타ත්ම වාසනාවන්තයෝ යම් කිසි විදියට සුගති 7ක් ගැන කියන බුදුහාමුදුරු. සුගති 7ක් ගැන කියන දිව්‍ය ලෝක 6යි මනුස්ස ලෝකේ. මේ මනුස්ස ලෝකෙත් සුගතියක්. සුගතිය කියලා කියන්නේ සැප ඇති තැන. මේක දුක් ඇති තැනක් කරගන්නේ තමා විසින්මයි. තමන්ට පුළුවන් මේක සැප ඇති තැනක් කරගන්න. ඒ නිසා පින්වත්නි මේකත් සුගතියක්. ඒ නිසා බුදුහාඳුරු දේශනා කළ දර්ශනීය තුල අපි මේ ධර්ම අහලා බුදුහාඳුරු නිවනට කියපු මාර්ගය දක්වාම අපිට යන්න පුළුවන් නම් එතෙන්දලා අපිට තමයි කරන්න තියෙන්නේ. බුදුහාඳුරු මඟ පෙන්වපු කෙනෙක්. අත්තාකාරී තථාගත. ඒ නිසා පින්වත්නි අපේ බුදුහාඳුරු ගැන කතා කරනකොට බුදු කෙනෙකුගේ බුදු ගුණ කියන්න පුළුවන් තවත් බුදු කෙනෙකුට පමණයි. ඒත් කියලා ඉවර කරන්න බෑ කියලා තමයි බණපතේ කියන්නේ. වෙන කිසිත් දේශනාවක් නොකළ බුදු ගුණ පමණක් බුදුවරයෙක් තවත් බුදුවරයෙක් කිව්වත් බුදු ගුණ කියලා ඉවර කරන්න බෑ. නමුත් බුදුරජාණන් වහන්සේ බුදු ගුණ 9කට අරගෙන ඒවා සම්පූර්ණණය කරලා කරපු විස්තර තුල අපිට ත්‍රිපිටකයේ හම්බ වෙනවා. අපේ බුදුහාඳුරන්ට සත්‍යත්‍ය ඥානයක් තුනක් ඥාන 77ක් තිබුණා. ඒ ඥාන 77 විස්තර වෙන්නේ සංයුත්ත නිකායේ 2 කියලා පොතක් තියෙනවා. ඒකේ අභිසමය කියලා සංයුත්තයක් තියෙනවා. අභිසමය සංයුත්තේ ඥානවත්තු කියලා සූත්‍ර දෙකක් තියෙනවා. ඒක එක සූත්‍රයක කියනවා පටිච්ච සමුප්පාදයේ අංග 12යි. අවිජ්ජාව හැර සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කියන 11 අංග පිළිබඳව එක කරුණක් පිළිබඳව 7 ආකාරයකින් උන්වහන්සේ මේ ධර්මය අවබෝධ කරගත් ආකාරය පිළිබඳ ඒ ඥානවත් සූත්‍රයේ සත්‍යත්‍ය ඥානවත් සූත්‍රයේ සඳහන් වෙනවා. එම ඥානයක් තිබිච්ච කෙනෙක් තමයි අපේ ශාස්ත්‍රුන් වහන්සේ. ඔබ අහලා තියෙනවා නිතර අහලා තියෙන වචනයක් තමයි පටිසම්භිදා මග්ගේ පළවෙනි පොතේ පළවෙනි සූත්‍රයේම සඳහන් වෙනවා බුදුහාඳුරන්ගේ තෙසත්‍ය ඥානයක් පිළිබඳව. අත්‍යතුන ඥාන පිළිබඳව. අපේ බුදුහාඳුරන් අනිත් ශාස්ත්‍රවරු ගැන අපි කතා කරන්න යන්නේ නැහැ. අපේ බුදුහාඳුරන්ට සත්‍යත්‍ය ඥාන තෙසත්‍ය ඥානයක් ගැන ඥාන 73ක් ගැන සඳහන් වෙනවා. එහෙම ඥානයක් තිබිච්ච ශාස්ත්‍රවරයෙ තමයි අපි අපේ ගුරුවරයා වශයෙන් බාරගෙන තියෙන්නේ. එහෙමනම් ඒ ගුරුවරයාගේ ගෝලයෝ දුක් විඳින්න ඕනේද අපායට යන්න ඕනේද? ඒ අනේක උන්වහන්සේට කරන අගෞරවයක්. ඒ නිසා අපි වෙනස් වෙන්නට ඕන. ඒව ගැන හිතලා. පින්නතේ අර මං කලින් කියපු අභිසමය සංයුත්තේ ඊළඟ තියෙන ඥානවත් සූත්‍රයේ තියෙනවා බුදුහාඳුරන්ට තිබුණා සූසාලිස් ඥානයක්. සූසාලිස් කියලා කියන්නේ 44ක්. ওই පටිච්චසමුප්පාදේ මං කලින් කියපු අංග 11. සංස්කාර වල පටන් ජරා මරණ දක්වා වූ අංග 11 එකක් හතර ආකාරයකින් පැහැදිලි කරගත්ත ධර්ම 44ක් තියෙනවා. හතර වරක් 11 44යි. අතන හත් වරක් 11 77යි. සූසාලිස් ඥානයක් ගැන සඳහන් වෙනවා. තවත් තැනක තියෙනවා පින්වත්නි ඔය තෙසත්‍ය ඥානවල බුදුජානන් වහන්සේට සොලසා ඥානයක් ගැන ඥාන 16ක් ගැන ඥාන 16ක් ගැන කියවෙනවා. තවත් තැනක තියෙනවා තුදුස් ඥානයක් ගැන 14 ඥානයක් ගැන. තවත් තැනක තියෙනවා සඩ අසාධාරණ ඥානයක්. ඒ කියන්නේ කිසි කෙනෙකුට සාධාරණ නැති වෙනත් රහතන් වහන්සේ කෙනෙකුට සමාන කළ නොහැකි අසමාන ඥාන 6ක් පිළිබඳව ෂඩ් අසාධාරණ ඥාන කියන සඳහන් වෙනවා ඔය සත්‍ය ඥාන. විස්තර කරන්න වෙලා මදු මාතෘකාවට යන්න ඕන නිසා. තව තැනක තියෙනවා පින්වත්නි බුදුහාඳුරන්ට චතු විසරද නුවණක් තියෙනවා. චතු විසරද නුවණක් තියෙනවා. හතරක් තියෙනවා විසරද නුවණ. ඒකෙන් පළවෙනි එක තමයි සබ්බඤ්ඤුතා ඥානය කියන එක.
සබ්බඤ්ඤු කියලා කියන්නේ සියල්ල දත් කියන තේරුමයි. බුදුරජාණන් වහන්සේ මේ විශ්වයේ තියෙන සියල්ල පිළිබඳ දත් දැනගත්ත කෙනෙක්. ඒ කවුද බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ? අපෙන් ගුරුවරයා වශයෙන් සැලකෙන, උන්වහන්සේ වදාළ ධර්මයේ වශයෙන් සැලකෙන උත්තරීතර ශාන්තනායක ලෞතර බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ තුන සතර විසරද නුවණක් චතු වෛසාරජ්‍ය කියලා සංස්කෘතයෙන් කියනවා. පාලියෙන් කියනවා චතු වේසාරජ්‍ය කියලා. සිංහලෙන් අපි කියනවා සිව් විසරද නුවණ කියලා. එක තමයි සබ්බඤ්ඤුතා ඥානය. සියලු කෙලෙස් නැසලා උන්වහන්සේ මේ ලෝකේ දසදහසක් ලෝකේ තියෙන සියලු දේවල් දැනගත්තා. එහෙම කෙනෙක් තමයි අපි අදහන්නේ. එහෙම කෙනෙක් තමයි විශ්වාස කරන්නේ. අර බුදුගෙයි අපි නිලාගෙන එතෙන්ට කියලා සිහිපත් කරන්නේ අපි ඒවයි. දෙවෙනි එක තමයි ආසවක්ඛේ ඥානය කියන්නේ. ඒ විසරද වල මොනේ දෙවෙනි ආසවක්ඛේ ඥානය. ආසවක්ඛය කියන්නේ කෙලෙස්. සියලු කෙලෙස් නැති කරපු කෙනෙක්. වෙන කිසිම සාස්ත්‍රවරයෙක් ගැන එහෙම කියවෙන්නේ නැහැ. සියලු කෙලෙස් නැති කරපු කෙනෙක් අපේ බුදුහාමුදුරුවෝ. වෙන කිසිදු ආගමක ඔය අදහන මහා බ්‍රහ්මයාවත් ඔය අදහන වෙන දෙවි කෙනෙක්වත් කෙලෙස් නැසපු අය නෙවෙයි අපේ ධර්මයට. නිසා අපි විශේෂයි. ඒ නිසා තමයි අපි සියලු සත්ත්වයන්ට සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියන්නේ. මොකද සමහර ආගම් වල ඒ අය විතරමයි ජීවත් වෙන්න ඕනේ. ඒ දෙවියෝ විතරමයි දාන්න ඕනේ කියලා. අනිත් මිනිස්සුත් මරනවා. නේද? එහෙම ආගම් තියෙන ලෝකෙක අපි දැන් ජීවත් වෙනවා. ඊළඟට තුන්වෙනි ඥානය තමයි බුදුහාඳුරන්ගේ නිබ්බාන මග්ග ඥානය. සිව් විසරදන් වන තුන්වෙනි නිබ්බාන මග්ග ඥානය. නිමනට යන මේකයි කියලා බුදුහාඳුරෝ යම් මගක් පෙන්වුවා නම් ඒ මග අර ඒක නෙවෙයි මග මෙන්න මේක කියලා පෙන්වන්න පුළුවන්, අභියෝග කරන්න පුළුවන්. කිසි කෙනෙක් මේ ලෝකෙ මෙතෙක් පහළ වෙන්නේ නැහැ. ඕක නෙවෙයි නිවනට යන මග මේකයි කියලා අභියෝග කරන කිසි කෙනෙක් තියෙන්නේ. වෙනත් ආගම් වල වෙන නිර්වාණ තියෙනවා. මුත් ඒවා නිවන් නෙවෙයි. ඊට පස්සේ ආපහු මැරලා ඉපදෙනවා. අපේ නිබ්බාන මග්ගේ එහෙම නැහැ. හතරවෙනි ඥානය තමයි නිබ්බාන ඵල ඥානය. ඒ ඵලයටපත් වුණාට පස්සේ මරණය උපතෙතනින් කෙලවරයි. ඊට පස්සේ නැවත උපතක් සිද්ධ වෙන්නේ නැති එකම දහම දේශනා කරපු ශාස්ත්‍රවරයා. වෙනතේ බුදුහාමුදුරන්ට තියෙනවා තව අනාවරණ ඥානය කියලා ඔය තෙසත්‍ය ඥාන වල අන්තිම ඥානය. අනාවරණ ඥානය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට මේ විශ්වය තුල විශ්වය කියපුවාම දසදහසක් සක්වල තියෙනවා. ද්විසහස්ත්‍රී ලෝක ධාතුවක් තියෙනවා. 20000ක් ලෝක ධාතුවක් තියෙනවා. ත්‍රිසහස්ත්‍රී ලෝක ධාතුව කියලා තව එකක් තියෙනවා. 30000ක් ලෝක ධාතුවක්. ඒ සියලු දේවල් වල තියෙන දේවල් බුදුහාඳුරට මේ ළඟ තියෙන දෙයක් විදිහට පේන්න පුළුවන් කෙනෙක් විදිහට සඳහන් කරලා තියෙනවා. එහෙම කෙනෙක් තමයි අපි අදහන්න පුළුවන්. ඒ නිසා මේ බුදුදහම පිළිබඳව, මේ බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය පිළිබඳව අපි සැක නැත්තෝ විදිහට. ওই කාරණා අතරතුර බුදුරජාණන් වහන්සේ යන කියවෙන තැන කියනවා පින්වත්නි බුදුහාඳුරෝ පංච චක්කවත් තුනයි කියලා. පංච චක්කවත් තිබුණා. ඇස් පහක් තිබුණා බුදුහාඳුරෝ. ඇස් පහක් තිබුණා. එකක් තමයි මාංශ චක්කු. අපිට වගේ තියෙන මස් ඇස. අපිට වගේ තියෙන මස් ඇස තිබුණාට ඒ මස් ඇස තුලත් බුදුරජාණන් වහන්සේට විශේෂයක් තිබුණා පින්වත්. ඒ විශේෂය කියලා කියන්නේ යොදුනක් ඈත බැලුවත් ඒ යොදුනක් ඈත බැලුවත් ඒ තුල යම්කිසි දියමන්තියක් තිබෙනවා නම් ඉතා ඝනකම් ඇති අටුවාවේ කියන පිළිවෙලට යොදුනක් ඝනකම් ඇති දියමන්තිය වශයෙන් සඳහන් කරලා තියෙනවා. එහෙම දියමන්තියක් තුලින් එපිට තියෙන දෙයක් වුණත් විනිවිදව දකින්න පුළුවන් මේ ඇස් වලින්. එහෙම ඇසක් තමයි බුදුහාඳුන් තුණු මස්සස බුදුහාඳුන් තුණු තව ඇසක් තුණා දිවස කියලා එකක්. දිවස කියලා තුන දිබ්බ චක්කු. ඒ දිවස කියන තුන බුදුහාඳුන්ට පුළුවන්කම දුන්න පින්වත්නි මේ ඕනම කෙනෙකුගේ ලෝකයේ විශ්වයේ ජීවත් වෙන ඕනම කෙනෙක් චුති උත්පත්තිය දැනගන්න. මෙයාගේ මරණය කවද්ද වෙන්නේ? මැරිලා ගිහිල්ලා මෙයා කොයිද ඉපදෙන්නේ?
කොහොමද වෙන්නේ කියලා කියන්න පුළුවන්කම තිබුණා. චුති උත්පත්ති ඥානය බුදුහාඳුනට. වෙනදී බුද්ධ වංශ චර්යා පිටක කියලා ත්‍රිපිටක පොතක් තියෙනවා. ඔය අටවිස බුදුවරුන් වහන්සේලාගේ අම්මගේ තාත්තගේ නම් ගිහිව ඉන්න කාලේ ගිහි නම් තමන්ගේ අග්‍ර ශ්‍රාවකයෝ තමන්ගේ බිරිඳගේ නම් දරුවන්ගේ නම් ඒ සියල්ල නමින් නම් කරන්න පුළුවන්කම බුදුහාඳුනට මේ දිව්‍ය චක්කු ඥානය තුළින් අපේ බුදුහාඳුනට ඒ වගේ මෙතෙක් පහළ වෙච්ච සියලු බුදුවරුන්ටත් තිබිච්ච ඥානයත් තිබිච්ච බුදු කෙනෙක්. එහෙමනම් බුදු කෙනෙක් කියපු දෙයක් ඒක නෙවෙයි හරි මේක කියලා කියන්නේ කාටද අභියෝග කරන්න පුළුවන්. එහෙම අභියෝග කරනවා නම් ඔහු මෝඩයෙක් මිසක් ඥානවන්තයෙක් නෙවෙයි. බුදුහාඳුනට තව ඇසක් තුන පින්වත්. ඒකට කියන්නේ පැනස කියලා. ප්‍රඥාස කියලා කියන්නේ පඤ්ඤා චක්කු. ඒ ප්‍රඥා චක්කුව තුල බුදුහාඳුනට පුළුවන්කම තිබෙනවා තුන්කල් දකින්න. තුන්කල් දකින්න පුළුවන්. තුන්කල් කියලා කියන්නේ අතීතය, අනාගතය, වර්තමාන. ඕනම කෙනෙකුගේ එහෙම නැත්නම් මේ විශ්වයේ මේ ලෝකය හටගත්තේ කොහොමද? පවතින්නේ කොහොමද? විනාශ වෙන්නේ කොහොමද? බුදුහාඳුන චක්කවර්ති සීනා සූත්‍රවල, අග්ගඤ්ඤ සූත්‍රවල කෙනෙක් ආපු නිසා ඔවා කියපු තැන් තියෙනවා. නැත්තම් ඒවා වුණත් කියලා වැඩක් නෑ. නිවන් මාර්ගට ඒවා ප්‍රයෝජනවත් වෙන්නේ නැති නිසා. ඊළඟට තව එකක් තියෙනවා බුදුරජාණන් වහන්සේට බුදු ඇස කියලා එකක්. බුද්ධ චක්කු කියලායි. ඒකට පාළිය කියන්නේ. ඒ බුදු ඇසෙන් බුදුහාඳුනට පුළුවන්කම තිබෙනවා මේ දස සහස්‍රී ලෝක ධාතුව තුල. වෙනත් දස සහස්‍රී ලෝක ධාතුව කියලා කියන්නේ මේ අපි මේ ජීවත් වෙන සක්වල තුල තිබෙනවා ලෝක 31ක්. මේ ජීවත් වෙන සක්වල තුල ලෝක 31ක් තියෙනවා. මේ 31 ලෝකයේ තුල මේ විදිහේ දසදහසක් ලෝක විශ්වයේ තියෙනවා. මේ දසදහසක් ලෝකවල තියෙන ඕන දෙයක් බුදුහාඳුනට කියන්න පුළුවන්කම මේ බුද්ධ චක්කුවෙන් පුළුවන්කම තිබුණ බව බණපොතේ සඳහන් කරනවා. එහෙම ශාස්ත්‍රවරයෙක් තමයි අපි අපේ ගුරුවරයා වශයෙන් අපේ ශාස්ත්‍රූ වශයෙන් අපි මේ තුනුරුවන් සරණ ගිහිල්ලා අපි අදහන තැන තියෙනවා. සපින්වත්නි අපි ශ්‍රද්ධාව මතු කරගන්න. ශ්‍රද්ධාව මතු කරගන්න. අන්තිම එක තමයි බුදුහාඳුනට තිබුණා සමතස කියලා එකක්. සමන්ත චක්කු කියලා එකක් තිබුණා. සමතස කියලා කියන්නේ බුදුහාඳුනට අර මං කලින් කිව්වා වගේ කිසිම දෙයක් සංගවිච්ච දෙයක් නැහැ. ඔක්කොම නිරාවරණ වෙලා තියෙන්නේ. ආවරණය වෙච්ච කිසි දෙයක් නැහැ. ඔක්කොම දකින්න පුළුවන්. බුදුහාඳුන ළඟට කෙනෙක් ඇවිල්ලා කතා කරනකොට බුදුහාඳුන ඉදිරිපිට කෙනෙකුට බොරුවක් කියන්න බෑ. නෑ මම එහෙම නෑ කියලා කියන්න බෑ. ඇයි? බුදුහාඳුනට එයාගේ හිත දකින්න පුළුවන්. බුදුහාඳුන ඉදිරිපිට කවුරුවත් එහෙම ප්‍රකාශ කරපිට කියවෙන්නේ නෑ. එවැනි බුදු කෙනෙක් තමයි පින්වත්නි අපි මේ අදහන්නේ. අපි මේ අදහන්නේ. ඒ නිසා පින්වත්නි මගේ ධර්ම මාතෘකාව තුළ ඉතුරු ටික කියන්නට මම කාලේ වෙන් කර ගන්නට කැමැතියි. මෙන්න මේ විදිහේ ආගමක් අදහන අපි මේ ජීවිතේ මේ දැන් ගත කරන්නේ ඔබත් මාත් මා කියනකොට මම ගණගත්තොත් එහෙම දෙවෙනි ලෝක යුද්ධයට අවුරුදුකට කලින් උපදිච්ච කෙනෙක්. මම ඒ වගේ ඇත්ත මෙතන සමහරට තව ඉන්න පුළුවන් අපේ වයස්ගත ඇත්තෝ. ඒ නිසා අපි හැමෝටම අපේ ජීවිත කාලය තුලදී මුණ ගැහිච්ච යම් සැපත් විපත් නැත්නම් රෝග ව්‍යසන ආදී ගැන සැලකනකොට මෙවන් රෝග ව්‍යසනයකට පත් වෙච්ච කාලයක් අපේ ජීවිත කාලය පුරා අපි අහලා තියෙනවද? මෙවැනි විපතක් අපි අහලා තියෙනවද? අපේ ජීවිත කාලය තුල අපි අහලා දැකලා නැහැ. නමුත් අපි අහලා තියෙනවා 1915 දී වගේ. දැන් මේ අපි කරන්නේ 2021. ඒතකොට අවුරුදු 106කට කලින් මේ ලංකාවේ 40000ක් මැරලා තියෙනවා. ස්පාඤ්ඤයේ පැතිරිච්ච උණක් මෙහාටත් මේ වෛරස් ක්‍රමෙන් බෝ වෙලා 40000ක් මැරලා තියෙනවා. නමුත් ඒ වෛරසය මර්ධනය කරගත්තා. නමුත් මේ වෛරසය වෙනස් ආකාර වලින් නොඑක් ආකාර ඇවිල්ලා මේ වෙනකොට ලක්ෂ 40කට වැඩි ලෝක මිනිස්සු මැරිලා. ලක්ෂ 40කට වැඩි ලෝක මිනිස්සු මැරිලා. කෝටි 25කට ආසන්න සංඛ්‍යාව මේ ලෙඩේ බෝ වෙලා. ඒ නිසා අපි ඉන්නේ රෝග බය. මේ රෝග බය නිසා ආර්ථික වැටිලා අපි ඉන්නවා දුර්භික්ෂ බය. අරන් ගොවියෝ කෑ ගහනවා
පෝර කිය තව එකෙක් පඩි කියලා කෑ ගන්නවා දියව් කිය ඒ විදිහ බය වලට අපි ගොදුරු වෙලා ඉන්නේ. ඒ නිසා ඉදිරියට කන්න බොන්න නැති වෙයිද කියලා බය කරනවා අපිව තියාගෙන එකේ. ඔය විදිහට බලනකොට අපිට බය වෙනවා මේ දවස්වල අපේ ජීවිත කාලය තුළ මෙතරම් වැස්ස කාලයක් අපිට මතක නැහැ. සාමාන්‍ය මැයි මාසේ ඉඳලා සැප්තැම්බර් මාසෙ වෙනකම් ඊසාන්තික මෝසන් සුලන් තියෙනවා. මෙච්චර වැස්ස කාලයක් වැස්ස විදියක් අපිට මතක නැහැ. නමුත් ලබන සති ඉඳලා වගේ වැසි අඩු වෙනවයි කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරලා තියෙනවා. ඒ විදිහට අති ව්‍යසන කාලයක අපි මේ ගත කරන්නේ. මේ ව්‍යසන කාලයකට මෙතරම් උගත්, මෙතරම් නැනවත්, මෙතරම් ගුණවත්, මෙතරම් ප්‍රඥාවන්ත ශාස්ත්‍රෝරේකව දාන අපි කෙසේ හැසිරිය යුතුද කියන එක පිළිබඳව තමයි මම ධර්ම මාතෘකාව වශයෙන් තියන්නට අදහස් කළේ. ඒ නිසා පින්වත්නි, උපන් හැම කෙනෙකුටම මං ගිය පොයට කලින් පොය දවසේදී කරපු දේශනාව පටිගත කරලා තිබෙනවා. ඒ දේශනාව තුල මම මතක් කළා අපි මරණයට බය නොවිය යුතු පිරිසක් විදියට. අපි අපේ ධර්මයේ තුල අපි කිසිසේත් මැරෙන්න බිය යුතු නැහැ. හැමතිස්සෙම මරණයට සූදානම් වෙන්නට ඕන. මම ඒ විස්තරයද කිව්වා අපි බොහොම ඉක්මනින් මැරෙන්න පුළුවන්. මේ ඉන්න අපි මේ කතා කරලා මම ඊළඟ වචනේ කතා කරන්න කලින් පපුව හිර වෙලා මැරෙන්න පුළුවන්කම තියෙනවා. එහෙම ස්වභාවික රෝග ආකාරයක් තියෙන ශරීරයක් තමයි අපි ලබලා තියෙන්නේ. ඒ නිසා අපි හැමතිස්සෙම මරණයට සූදානම් වෙන්න ඕන. මරණානුස්සතිය වඩන්න ඕන. ඒ මරණානුස්සතිය වඩන තුල අපි කොහොමද මරණයට සූදානම් වෙන්නේ කියන එක පිළිබඳව තමයි මේදී මම කියන්න බලාපොරොත්තු වෙන අදහස් වෙන කාරණේ මෙයින් මතක් කරන්නේ. ඒ නිසා මේ වෙලාවේදී මම බුදුහාඳුරන්ගේ පරිනිබ්බාන සූත්‍රයේ ආප කොටසක් ඔබත් සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතෙක් වෙලා මා කතා කළේ අපි ආගමක් අදහන්නේම මිනිස්සු යම්කිසි දර්ශනයක් දැකලා දැනගන්නේම මිනිස්සු Tamanට විපතක් වෙච්ච වෙලාවේදී පිහිටක් බලාපොරොත්තු නේද? Tamanට විපතක් වෙච්ච වෙලාවේදී පිහිටක් බලාපොරොත්තු. කාගෙන්ද පිහිට බලාපොරොත්තු වෙන්නේ? එක්ක දෙවියෙක්ගෙන් එක්ක වෙනත් කෙනෙක්ගෙන්. අපි හිතමු අපිට කන්න නැතුණාම අපි සල්ලිකාරයෙක් ගාවට ගිහලා ඉඟා කාලා කැම වෙලි ඉල්ල ගන්නව නේද? ඒක පිහිටක්. ඒ විදිහට අපිට වඩා බලවත් කෙනෙක්ගෙන් අපි ආධාරයක් කියලා තමයි පිහිට බලාපොරොත්තු. නමුත් මින්නත් බුදුහාමුදුරුව අපිට පැහැදිලිව දේශනා කරනවා. තමාට පිහිට විය හැක්කේ තමාටමයි. තමාට පිහිට විය හැක්කේ තමාටමයි කියලා බුදුහාමුදුරුව මේ පරිනිබ්බාන සූත්‍රයේ කරපු දේශනාවල තියෙනවා. ඒ දේශනාවේ දී සඳහන් වෙනවා බුදුහාමුදුරුව පිරිනිවන් පාන්නට කලින් වැඩ වාසය කළේ රජගහ නුවරයි. රජගහ නුවරට ඇවිල්ලා තමයි එතනින් පිටත් වෙලා තමයි බුදුහාමුදුරුව විශාලාවට වැඩි. ඒ රජගහ නුවරයි විශාලාවටයි වඩින අතරතුර බුදුහාමුදුරන්ට හම්බ වෙනවා පාටලී පුත්‍ර කියන නගරේ, පාටලී ගාම කියන නගරේ. පාටලී ග්‍රාමයේ තමයි අපි දඹදිව ගියාමේම අපිට අලහබාද් කියන නගරයේ කිට්ටුව හම්බ වෙනවා දිග පාලමක්. ඒ පාලම තියෙන ප්‍රදේශයේ පාටලී පුත්‍ර නගරය කියලා කියනවා. ඒක බිම්බිසාර රජුලන්ගේ පුත්‍ර රත්නය වන පුතා විසින් නිර්මාණය කරපු නගරයක් විදිහට ඒක දිග විස්තර තියෙනවා. එහෙම ආපු වෙලාවකදී බුදුහාඳුරන්ට එක්තරා අවස්ථාවකදී තදබල අසනීප ස්වභාවයක් ශරීරයට දැනෙනවා. ශරීරයට දැනෙච්චාම බුදුහාඳුරන්ට තේරෙනවා මේ ඇතිවෙච්ච ශාරීරික වේදනාව මරණීය වේදනාවක් බව. බුදුහාඳුරන්ට තේරෙනවා ඒක මරණීය වේදනාවක් බව. බුදුහාඳුරෝ කල්පනා කළා මම මේ වෙලාවේදී පිරිනිවන් පෑවොත් මගේ අනුගාමිකව අසරණ වෙනවා. ඒ නිසා එසේ නොවිය යුතුයි කියලා බුදුහාඳුරෝ තමන් වහන්සේ විසින් තමන්ම පිහිට කොට ගත්තා. මේ අදහස තවත් ඔබ බණහනකොට වෙන වෙන තේරුම් ගතු අහලා ඇති. නමුත් මන් තේරුම් ගත්ත ක්‍රමයටයි මේ ඔබට පැහැදිලි කරන්නේ. එහෙම බුදුහාඳුරෝ හිතුවා අන්න අය නොදැන මම පිරිනිවන් පාන එක හොඳ නැහැ. නිසා බුදුහාඳුරෝ කල්පනා කළා මොකද්ද මම දැන් කරන්න ඕනේ. නිසා උන්වහන්සේ
තමන් සමාපත්තියට සමවැදිලා. සමාපත්තියට සමවැදිලා උන්වහන්සේ අදිෂ්ඨානයක් කළා. ඒ සමාපත්තියට සමවැදිච්ච තැන්දි සඳහන් වෙන සතර ඉද්ධිපාද. සතර ඉද්ධිපාද වල ඡන්ද විරිය, ඡන්ද චිත්ත විරිය විමර්ශා කියලා තමයි සතර ඉද්ධිපාද සඳහන් කරන්නේ. ඒක උන්වහන්සේ සිහිපත් කළා නම් උන්වහන්සේට පුළුවන්කම තිබෙනවා තව ආයු කල්පයම ගත කරන්න. කියන්නේ අවුරුදු 100ක්ම ඉන්න පුළුවන්කම තිබෙනවා. බුදුහාමුදුරු පිරිනිවන් පෑවේ වයස අවුරුදු 80 වෙනි. නමුත් බුද්ධ චරිතයේ සඳහන් වෙනවා සෑම බුදු කෙනෙක්ම තමන්ගේ ආයුෂ් කල්පයෙන් අන්තිම පරිච්ඡේදයේ මුල් අවස්ථාවේදීම පිරිනිවන් පාන බව. දැන් කාශ්‍යප බුදුහාමුදුරන්ට අවුරුදු 20000ක් ආයුෂ තිබුණා. 20000න් අවුරුදු 15000ක් වුණාට පස්සේ උන්වහන්සේ පිරිනිවන් පාන සූදානම්. ඒක තමයි ක්‍රමය. හැම බුදු කෙනෙක් මෙහෙමයි. අපේ බුදුහාමුදුරුවොත් අවුරුදු 100ක් ආයුෂ තිබුණා. නමුත් අවුරුදු 80 පහු වෙනකොට උන්වහන්සේ තේරුම් ගත්තා පිරිනිවන් පෑමට සූදානම් වී යුතුයි කියලා. ආයු කල්පයේ ගෙවෙන බව. එහෙම හිතලා බුදුහාමුදුරුවෝ සමාපත්තියට සමවැදිලා උන්වහන්සේ අදිෂ්ඨාන කළා මම තව තෙමාසයක් ජීවතුන් අතර රැඳී සිටීමට මම මෙතෙක් මගේ ජීවිතේ මං ආරක්ෂා කළ යම් සීලයක් වේ නම් ඒ සීලය මට පිහිට වේවා කියලා. යම් සීලයක් වේ නම් ඒ මට පිහිට වේවා කියන අදිෂ්ඨානයක් කළා. ඒ අදිෂ්ඨානය අනුව ටික වෙලාවකින් ඒ අමාරු ගතිය මගහැරී ගියා කියලා පරිනිබ්බාන සූත්‍රයේ මුල් නරිය සඳහන් වෙනවා. ඊට පස්සේ ටික වෙලාවකින් ආනන්ද හාමුදුරුවෝ ළඟට එනවා. ආනන්ද හාමුදුරුවෝ ළඟට ආපුවාම ආනන්ද හාමුදුරුවන්ට කියනවා බුදුහාම ආනන්ද මම දැන් වයස්ගතයි. මම දැන් දි รา ගිය කෙනෙක්. පරිනිබ්බාන සූත්‍රයෙන් කියනවා කකුල තිබ්බ තැන නෙවෙයි තියෙන්නේ. කකුල තිබ්බ තැන නෙවෙයි තියෙන්නේ. මාත් මේ ඊයේ පෙරේද දවසක කකුල ඉස්සුවා කියලා හිතාගෙන උස්සල මං කකුල තිබ්බ නමුත් මාව වයර් එක පැටලලා වැටුණා. දැන් සතියක්වත් නැහැ ඒත් දෙවියෝ කොහෙද මාව බලාගත්ත මොකුත් උරලා. නැත්තම් ඒ වෙටිච්ච වෙట్లా මිමිද වැටුණාම මේ අතප්පයක් කැඩෙන්න ඕන නැත්තම් ඉතින්. ඒ විදිහට මම දැන් දි รา ගිය කෙනෙක් කියලා කිව්වා. මම වෘද්ධගතයි කියලා කිව්වා. මම වයස්ගතයි කියලා කිව්වා. මම 80යි කියලා කිව්වා. මම දැන් මට අවුරුදු 80යි. මං ජරා මරණයට සමීපයි කියලා. මෙහෙම කියනකොට ආනන්ද හාමුදුරුවෝ ඇඟ පිළිපොලා යන්න පටන් ගත්තා කියලා කියනවා. ඒ ඡේදයේ අවසාන කියවෙනවා ආනන්ද හාමුදුරන්ට මොකුත් පේන්නේ නැතුව වගේ ගියාලු. බුදුහාමුදුරන් ප්‍රකාශ. ඒ කියන්නේ යමක් බැලුවහම පේන්නේ නැහැ වගේ. ඒ තරම් බොහොම සංවේගයක් ඇති වුණා. බුදුහාමුදුරන්ගේ අවසාන අවස්ථාව. ඒ නිසා ආනන්ද මම පිරිනිවන් පාන්නට සූදානම් කියලා කිව්වා. ඔහොම සාකච්ඡාවෙන් අතරතුර ඊට පස්සේ ටිකක් විවේක තැනක් බලලා බුදුහාමුදුරුවෝ එතෙන්ට ගියාට පස්සේ ආනන්ද හාමුදුරුවෝ ආසනයක් ගෙනල්ලා තියලා වාඩි වෙනවා. වාඩි වුණාට පස්සේ තනියෙන් ඉන්නකොට ආනන්ද හාමුදුරුවන්ට කියනවා ආනන්ද මට ටිකක් විවේකී අවශ්‍යයි ඔබ ඉවත් වෙලා ඉන්න කියලා. එහෙම ඉවත් වෙලා ඉන්න කියවට පස්සේ ආනන්ද හාමුදුරුවෝ ටිකක් ඈතට යනවා. ඒ ඈතට ගියා විතරයි වසවර්ති මාරයා බුදුහාමුදුරුවෝ ළඟට එනවා. මාරයා ඇවිල්ලා කියන ආරාධනා කරනවා ස්වාමීනි දැන් ඔබ වහන්සේට යන්න කාලය හරි. ඔබ වහන්සේ බලාපොරොත්තු සිටිනවා වහන්සේ කරලා තියෙන්නේ යන්න කාලය හරි. ඒ වෙලාවේදී මාරයාට බුදුහාමුදුරුවෝ විස්තර ගොඩාක් තියෙනවා. ඔක්කොම කියන්න වෙලාව නෙවෙයි. ඒ වෙලාවේදී මාරයාට බුදුහාමුදුරුවෝ කියනවා මාරේ මම යන්නට සූදානම් වෙලා ඉන්නේ නිත්‍ය දින ලං කරලා තියෙන්නේ. සා මම මෙතෙන් සිට 3 මාසයක් අවසන් විදී පිරිනිවන් පානවා කියලා කිව්වරස මාරයා ඉවත් වුණා. ඉවත් වුණාට පස්සේ ආනන්ද හාමුදුරන්ට ළඟට ආවට පස්සේ මේ සිද්ධි විස්තර කිව්වා. විස්තර ගොඩක් තියෙනවා. ඒක කියන්න වෙලා නෙවෙයි. වෙලාව අවසන් වෙගෙන ඉන්නේ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරන්ට කියනවා මම මෙහෙම අසනීප වුණා. මෙහෙම වෙලාවේදී මම සමාපත්තියට සමවැදිලා මෙහෙම 3 මාසයක් ගිය තැන පින්වන් පානට අදිෂ්ඨාන කරගත්තා කියලා කියනවා.
ඒ සමාපත්තියට සමවැදිච්ච තැන කියනවා පින්වත්නි අදිඨාන සමාපත්තියක් ඇති කරගත්ත කියලා. අදිඨාන සමාපත්තිය කියලා කියන්නේ අදිඨානය කියලා කියන්නේව තිර වශයෙන් ගන්නා තීරණය. අපේ බණපොතේ වචන දෙකක් තියෙනවා. ප්‍රාර්ථනා කරනවා අදිෂ්ඨාන කරනවා කියලා කියනවා. නමුත් පින්වත්නි අපි බෞද්ධ වශයෙන් හැමතිස්සෙම ප්‍රාර්ථනා නෙවෙයි කළ යුත්තේ අදිෂ්ඨාන කරගත්තේ. නිවන අදිෂ්ඨාන කරන්න ඕන. එතකොට තමයි ඉක්මනින් පුළුවන්. ප්‍රාර්ථනා කළොත් මොකද වෙන්නේ? අර 80 මහා ශ්‍රාවකින්ට වගේ සසර පුරා පින් කර කර දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝක වල ඉපදිති. සසර එනවා දුක් විඳින්න. ඒ අදිෂ්ඨානය තමයි වැදගත්. බුදුහාඳුර අදිෂ්ඨානයක් කළා. මම 3 මාසෙකින් පිරිනුවන් පා. එතෙක් මගේ ජීවිතයේ රැකේවා කියලා. මම මීට කලින් දවසකට ඔබට අටුවාවේ එන හාමුදුර කෙනෙක් කතාවක් කිව්වා. බණක් අහන්න ගිය හාමුදුර කෙනෙක් සෙනගෙ පෙරලා හිටියේ ශාලාවේ. උන්වහන්සේට වැඩ ඉන්න තැනක් නැහැ. ධර්මශාලාවෙන් පිටත තැනක මම කිව්වා මතක් වෙන්න ඕන. පිටත තැනක අසුන් ගත්තා. ඒක වන කියන්නේ තනකොළ වැවිච්ච කැලෑ ප්‍රදේශයක් වගේ තැනක්. සර්පයෙක් ඇවිල්ලා හාමුදුරන්ට දෂ්ට කළා. ඒ සර්ප විෂ ඉස්සරහිනකොට හාමුදුරන් තේරුණා මං තව නොබෝ වෙලාවකින් සර්ප විෂෙන් මැරෙන බව. තේරුම් ගිහිල්ලා එහෙම තේරුම් ගිහිල්ලා හාමුදුරුවෝ කල්පනා කළා එහෙමනම් දැන් මරණයට මං සූදානම් වෙන්න ඕනේ කියලා. මොකද්ද උන්වහන්සේ ගත්ත තීරණය කළා මම මෙතෙක්කල් රැක්ක සීලය මං සිහිපත් කරන්න ඕනේ කියලා උන්වහන්සේ තමන් පැවිදි වෙච්ච දවස් ඉඳලාම තමන්ගේ සීලය සිහිපත් කරගෙන එනකොට තමන්ගේ පැවිද්ද තුළ තිබිච්ච පිරිසිදුකම නිසා පුළුවන්කම ලැබුණා තමන්ගේ සිතේ සතුට දිනු කරගන්න. මෙසේ දිනු වෙලා අන්තිමට වෙනකොට හිත සතුටු වෙනකොට ලේ පිරිසිදු වුණා. ලේ පිරිසිදු වීම තුළ විස බැහැලා ගියා. එළි වෙනකොට ආන්දරුව නැවත සෝපත් වුණා. බණ අහලා ඒ ඉතුරු බණ ටික අහලා ආන්දරුව සෝතාපට්ටි ඵලයටපත් වෙලා රහත් වුණා. මෙන්න මේ වගේ බුදුහාඳුරත් දැනගත්තොත් එම බුදුහාඳුර අධිෂ්ඨානයක් කළා. තමන්ගේ ජීවිත කාලය පුරා තමන්ගේ ජීවිතේ පවත්වාගෙන අප සිහිපත් කරලා ඉදිරි 3 මාසෙ උන්වහන්සේ තමන්ගේ ආයුෂ 3 මාසයක් රකින්නට අධිෂ්ඨානයක් ඇති කරගත්තා. වින්නත්නි මට කියන්න ඕනකම තුනේ මෙතෙක් දුරට මම මාතෘකා කළේ තමන්ගේ පිට තමන්ට බව කියන්නට. මේ කතා දෙක තුළම ඒක ලැබුණ නැද්ද? මේක ලැබුණ නැද්ද? මරණයට මුහුණ දෙන එක වළක්වන්න පුළුවන්ද? මේ එකක්වත් කරන්න බෑ. තමන්ට තමන් තුළ පිහිටක් ලැබෙනවා මරණය වළක්වන්න බෑ. මරණයට ගොදුරු වෙන නියතමයි. නමුත් මරණයෙන් වෙන් වෙන්නට ඕන කරන මඟ බුදුහාමුදුර අපිට කිව්වා. මේ ගමේදී ඊට පස්සේ බුදුහාමුදුරෝ පාටලිපුත්‍රයේ නගරයට වැඩියා. නගරයට වැඩියා මිනිස්සු බොහොම සතුටු වෙලා ගිහි ඇත්ත බොහොම සතුටු වෙලා බුදුහාමුදුරන්ට ආරාධනා කළා ස්වාමීනි අපේ පාටලිපුත්‍රයේ කූටාංගාරස නැත්තම් නවාතැන් පොළක් තියෙනවා ගෘහස්ත නවාතැන් පොළක් තියෙනවා ඔබ වහන්සේ එතෙන්ට වඩින්නේ කියලා. බුදුහාමුදුර තුස්නීම් භූතව ඒක පිළිගත්තා. පිළිඅරගත්තට පස්සේ එයයි දැනගත්ත බුදුහාමුදුර එතෙන්ට වඩින්න ලෑස්ති කියලා. මේ කට්ටිය ඉක්මනින් ගිහිල්ලා ඒ ශාලාව කලක් තිස්සේ පිරිසිදු පාවිච්චි කළ තුන්නේ නැහැ නිසා අපිරිසිදුයි. පිරිසිදු කරලා ඔක්කොම ඉවර වෙලා බුදුහාමුදුරට ඇවිල්ලා කිව්වට පස්සේ බුදුහාමුදුරෝ එතෙන්ට වැඩලා මේ ගිහි පිරිසට බණක් කිව්වා. මේ ගිහි පිරිසට බණක් කිව්වා. ඒ කියපු බණ තමයි මගේ අද ධර්ම මාතෘකා කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියපු බණ තුල බුදුහාඳුරෝ ඒ ඇත්තන්ට දේශනා කළා පින්වත්. ඒ ඇත්තන්ට දේශනා කළා සීලේ ඇති වටිනාකම සහ දුස්සීලේ ඇති අගුණ. සීල සම්පatti සහ දුස්සීල විපatti දේශනා කළා. ඇයි එහෙම දේශනා කළේ? එතන හිටියේ ගිහියෝ. මේ අපි ඉන්නේ ගිහියෝ. පැවිදි ඇත්තෝ හිටියනම් පැවිදි ඇත්තන්ට ඒක ගලප ගන්නත් පුළුවන් ක්‍රම තියෙනවා. ඒ නිසා බුදුහාඳුරෝ ඉස්සෙල්ලා කිව්වා දුස්සීල විපatti පහක්. මේ පහ අපිට දැන්ටත් අදාළයි. මේ ධර්මයේ අවුරුදු 2615ක් විතර පරණයි. අපේ ධර්මයේ අකාලිකයි. අකාලිකයි කියලා කියන්නේ තුන් කල්ලිටම ඔබිනවා. අතීතයටත් වටිනවා, වර්තමානයටත් වටිනවා. තව අවුරුදු 500ක් ගියත් 5000ක් ගියත් ඒත් මේවත් ගැලපෙනවා. ඇයි?
මේ සමාජයේ ලෝභ, ද්වේෂ, මෝහයෙන් යුක්ත මිනිස්සු හැමදාම ජීවත් වෙනවා. ඒ නිසා මේ ධර්මයේ තියෙන්නේ අලෝභ, අදෝස, අමෝහ දේශනාවක්. ඒ නිසා ඕන කාලයකට මේක ආවා. ඒ නිසා එදා ඒ කියපු බණ අද අපිටත් ගන්න. දුස්සීලයේ කුණ දුස්සීලය කියලා කියන්නේ තමන්ගේ කය වචනේ දෙක සංවර නොකරගත්ත හැසිරීම දින ඇත්ත දුස්සීලය. දුස්සීලෝ සත්තු මරනවා නම්, හොරකම් කරනවා නම්, කාමයේ වර්ධව හැසිරෙනවා නම්, බොරු කියනවා නම්, මත්පැන් බොනවා නම්, ඔක කිව්වට පස්සේ අපට මතක් වෙනව නේද අපේ ඉහළ මිනිස්සුන්ගේ කතාවල්? නිකන් පාර්ලිමේන්තුව අරගෙන බලන්න. මම මොකද ඉන්නේ කියලා නේද? සත්තු මරනවා නම්, හොරකම් කරනවා නම්, කාමයේ වර්ධව හැසිරෙනවා නම්, බොරු කියනවා නම්, මත්පැන් බොනවා නම්, ඒ ඔක්කොම තියෙනවා නේද අපේ මිනිස්සු ගාව වර්තමානයේ. ඒ නිසා ඔක්කොගම තිබුණාට කමන්නේ අපි ළඟ නැති කරගන්න තමයි මේ බණ කියන්නේ. අපිට ලෝකේ හදන්න බෑ. අපි හැදෙන්නේ. බුදුහාඳුර වගේ අයිත් කරයි. දුස්සීල විපත්ති ගැන කියනකොට බුදුහාඳුර කියේ ඒ විදිහේ වැරදි හැසිරීම තියෙන කෙනෙකුට ඉන්නවා නම් එහෙම කෙනෙකුට ඇති වෙන පළවෙනි එක තමයි ඔහු ජීවිතේ දුප්පතෙක් බවට පත් වෙනවා. දුස්සීලයක් නම් ඔහු ජීවිතේ දුප්පතෙක් බවට පත් වෙනවා. දුස්සීලයක් බවට පත් වෙනවා. දුස්සීලයා කියලා කියන්නේ මං කිව්වා හැසිරීම පිළිබඳව දුප්පතෙක් වෙන්නේ කොහොමද? දුප්පතෙක් වෙන්නේ ප්‍රමාදයෙන්. අපේ ධර්මයේ ප්‍රමාදය කියලා කියන්නේ නියම වේලාවට නියම වැඩේ නොකිරීම. නිසි වේලාවට නිසි වැඩේ නොකිරීම. කුසීතනම් කම්මැලි නම් ඔහු ප්‍රමාදයක්. ඒතර කෙනෙක් කුසීත වෙනවා නම් කම්මැලි වෙනවා නම් ඔහු ප්‍රමාද පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ නිසා ඔහු ධනෙන් පිරියෙන, පරිභෝග වස්තුන්ගෙන් පිරියෙන. ඒ නිසා දුස්සීලයා පරිභෝග වස්තුන්ගෙන් පිරියෙන කෙනෙක් පත් වෙනවා. දුප්පතෙක් බවට පත් වෙනවා. දියව් කියලා කෑ ගන්නකොට 5000 දියව් කියලා කෑ ගන්නකොට 2000 දියව් කියලා කෑ ගන්නකොට ඒ කවුද කෑ ගහන්නේ? මේ ධර්මයේ නොදැන හිටියත් වෙන්න ඕන කියලා අපිට හිතෙනවා. ඇයි? බුදුහාඳුර තමක් ලැබුණාම ඒක අර පරිස්සමෙන් ජීවත් වෙන හැටි අපිට උගන්වපු ශාස්ත්‍රවරේ. එහෙමනම් මේවා පිළිබඳව ගැළපීම් අපිට ගලප ගන්න ඕන පදන් තියෙනවා. නිසා විස්තර කතා කරන්න වෙලා නැහැ. දෙවෙනි එක තමයි ශ්‍රද්ධාවෙන් අඩු පුද්ගලයෙක් බවට පත් වෙනවා. ශ්‍රද්ධාවෙන් අඩු පුද්ගලයෙක් බවට පත් වෙනවා කියලා කියන්නේ ඔහු තුල බුද්ධ රත්නය පිළිබඳ, ධර්ම රත්නය පිළිබඳ, සංඝ රත්නය පිළිබඳ වටිනාකම නොදන්න කෙනෙක් බවට පත් වෙනවා. පවට ලැජ්ජාව, පවට බය ගතිය නැති කෙනෙක් බවට පත් වෙනවා. ඒ තුල උට මොකද වෙන්නේ? ඒ තුල උට සිද්ධ වෙන්නේම පෞකාරයක් වශයෙන් ලෝකේ අප්‍රසාදයට පත් වීම. දුස්සීලයා සමාජය තුල අප්‍රසාදයට පත් වෙනවා. තුන්වෙනි කාරණය තමයි දුස්සීලයාට ඒ අප්‍රසාදයට පත් වීම තුල පිරිස මැදට යන්න බෑ. සභාවකට යන්න බෑ. ඒක තුන්වෙනි දුස්සීල විපත්තිය. හතරවෙනි විපත්තිය තමයි එයා මැරෙන්නේ සිහි මුලා වෙලා. දැන් ඔබ මේවා අහනකොට සතුටු වෙන්න ඕන. අපි සිල්වත් නේද? අපිට මේ එකක්වත් නැහැ නේද කියලා අනිත් පැත්තට හිතන්න තමයි සීල සම්පත් වලට උගන්වන්නේ. සිහි මුලා වෙච්ච කෙනා කියලා කියන්නේ දුස්සීලව හැසිරිච්ච කෙනා මැරෙන අවස්ථාවේදී අටුවාව පැහැදිලි කරනවා. එයා මැරෙන්න ඕන මෙන්න තියෙද්දි ඇස් දෙක ඇරලා බලනවා. බලවල ඇස් දෙක ඇරලා බලනකොට එයා කරපු විනාශවල, එයා කරපු අපරාධ ඔක්කොම සිහි වෙලා එකපාරට බය වෙලා ඇස් දෙක වහගන්නවා. ඔබ මැරිච්ච කිට්ටුවේ ළඟ ඉඳලා තියෙනවද? එහෙම වුණා නම් ඒක ඔන්න බලා ගන්න. මැරෙන්න ඕන මෙන්න තියෙද්දි ඇස් දෙක අරිනවලු. ඇරලා එයාට පේනවලු එයා කරපු දේවල්. බය වෙලා ඇස් දෙක වහගන්නවා. ඇස් දෙක වහගත්තාම එයාට පේන්නේ යන්න තියෙන තැන සතර අපාය.
ඒක බයට කෑ ගහලා මම බේරගනු කී යටිගිරියෙන් කෑ ගහනවා සද්දෙන්න බෑ. එහෙම සීමුලා වෙච්ච මරණයක්. දුස්සීලෙන්ට සිත කය වචනේ සංවරය කරගත්තේ නැති අයට වෙන විපත්ති බව. බුදුහාමුදුරුවෝ පරිනිබ්බාන සූත්‍රයේ පාටලිපුත්‍රයේදී ගිහියන්ට අය වෙලාවෙදි කිව්වා බුදුහාමුදුරුවෝ අර විදියේ පියවරක ඉඳගෙනයි කිව්වේ. Tamanට Taman පිට වෙන හැටි. අවසාන වශයෙන් කිව්වේ දුස්සීලයට මතු සසර අනිවාර්යෙන් සතර අපායෙන් මේකට තමයි ඔහු යන්නේ. සිල්වත් කෙනා මේකේ අනිත් පැත්ත. සිල්වත් කෙනා ලැබෙන සීල සම්පත්තිය තමයි ඔහු කවදාවත් දුප්පතෙක් වෙන්නේ නැහැ. ඔබ හිතන්න එපා දුප්පත් කියලා. ඔබට ඕන කරන දේවල් ඔබට කෙසේ හෝ ලැබෙන ක්‍රමයක් ලැබෙනවා නම් ඔබ සිල්වත් නිසා තමයි එහෙම ලැබෙන්නේ. එහෙම නිසා ලැබෙන්නේ. ඒ නිසා ඒ විදිහට හිතන්න පුරුදු වෙන්න. සිල්වත් කෙනා දුප්පත් වෙන්නේ නැහැ. අපේ බණපොතේ ධන 7ක් කියලා උගන්වනවා. ශ්‍රද්ධාව ධනයක්, සීලය ධනයක්, ඡාගය ධනයක්, ශ්‍රුතේ ධනයක්, ප්‍රඥාව ධනයක්, පවට බියවීම ධනයක්, පවට ලැජ්ජා වීම ධනයක්. ඔය විදිහට ධන 7ක් උගන්වනවා. ඔන්න ඔය ධන 7 තියෙනවනම් අපි කවදාවත් දුප්පත් වෙන්නේ නැහැ. අපිට කවදාවත් කෑම වේලක් නැතුව නිරාහාරව මැරෙන්න සිද්ධ වෙන්නේ නැහැ සිල්වත් නම්. තුන්වෙනි කාරණය තමයි ඔබට කීර්ති ගෝසාවක් ඔබ පිළිබඳව ඇති වෙනවා. මෙයා හොඳ කෙනෙක් කියලා හැමෝගෙම කටින් කියවේ. මෙයා හොඳ කෙනෙක් කියලා හැමෝගෙම කටින් කියවේ. හතරවෙනි කාරණය තමයි සිහි ඇතුව කල්රුවේ කරන්න පුළුවන්. සිල්වත් කෙනෙකුට ලැබෙන සම්පත්තියක් සිහි ඇතුව කල්රුවේ කරන්න පුළුවන්. පස්වෙනි කාරණය තමයි මරණින් මත්තේ වූ සුගති උත්පත්තිම තමයි ලබන්නේ. මරණින් මත්තේ සුගති උත්පත්තිම තමයි ඔහුට ලැබෙන්නේ. ඒ නිසා මේ සීල විපත්ති, දුස්සීල, සීල සම්පatti, දුස්සීල විපත්ති පැහැදිලි කළේ මේ කොරෝනා වසංගතයේ තිබෙන කාලය තුල අපිට මරණය ඉතාම සමීපයි. මේ කතා කරන තුල මම මාසයක ගැලවුවේ ශබ්දේ පිට වෙන්න ඕන නිසා මේ මාසයක නැතුව ජීවත් වෙනවා නම් ඒ තුලත් මරණය අපිට ලඟ වෙන්න පුළුවන් කියලා අපිට ඕන පදන් වෛද්‍ය උපදෙස් දීලා තියෙනවා. ඒ නිසා ඒ වාට ගරු කරමින් මරණය පිළිබඳව සිහි කරමින් සීලේ අනුසස් දැනගනිමින් බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා සිහිපත් කරමින් අපි මේ ගත කළ පැයකට වැඩි කාලය තුල අසාධනගත ධර්මයේ තුලින් ඔබට යම් කිසි සම්පතක් ලැබුණා නම් ඒ සම්පත්තිය මරණය දක්වාම සිහිපත් කරමින් අද රාත්‍රියේ නිින්දට යන අවස්ථාවේ පටන් සිහිපත් කරමින් ඔබ අවසන් මොහොත දක්වා සාර්ථක කෙනෙක් බවට පත් වෙන්නට ඔබට මේ ධර්මයේ පොනිස්ත්‍රේ වේවායි විත්‍යසිතින් ප්‍රාර්ථනා කරමු. මේ දේශනාව අද දවසේ අවසන් කරමු. හැම දිනාටම තුන්වන් සරණින් යහපතක් වේවා. සබ්බේ සත්තා භවන්තු සුඛිතා. උදේ පාන්දර නැගිට්ටාම මම සූපත් වෙම්වා, ගෙදර ඇත්තෝ සූපත් වෙම්වා, අසල් වාසීන් සූපත් වෙත්වා, රට වාසීන් ලෝ වාසීන් සූපත් වෙත්වා කියලා ඇඳෙන් බහින්න පිළිවතුනි. ඒක ඔබට ජීවිතේ දවස පුරාම වරින් වර සිහිපත් කරන්න. ඒක ඔබේ පිටට එනවා. හැම දිනාටම ඉක්මන් අවස්ථාවකදී මේ ධර්මය අවබෝධ වෙයි. නිවන් සම්පත් ලබන්නට වාසනාව ලැබේ. කවුරුත් එකතු වෙන්න. කායේන වාචා චිත්තේන පමාදේන කතං අච්චයන් කමනේ වන්ති බොහෝයි පඤ්ඤ තථාගත අච්චයන් කමනේ වන්ති සම්දිට්ඨික කාලික අච්චයන් කමනේ වන්ති සම්දික්ඛාත ඊතාවතාච අම්මේ සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉදං ඕ ඥාතිනං සුඛිතා වന്തു ඥාතයෝ ඉදං ඕ ඥාතිනං සුඛිතා වന്തു ඥාතයෝ ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉමිනා කුසල කම්මේන මාමේ බාල සමාගමෝ තත් සතං සමාගමෝ හෝතු
යාව නිබ්බාන පත්‍යා සාදු සාදු සාදු. ආජීව අට්ටම සීලය කියන්නේ මොකද? ආජීව අෂ්ටමක සීලය. ශාසන ආජීවට්ටම. ආජීවට්ටමක සීලය කියලා කියන්නේ අංග 8කින් යුක්ත සීලයට. ආජීව කියලා කියන්නේ පිරිසිදු ජීවිතයකට. පිරිසිදු ජීවිතයකට. පිරිසිදු ජීවිතයක් ගත කරන්න ඕනක සිල්පද 8. ඒ 8 ආරක්ෂා කරපුවාම ආජීව පාරිශුද්ධිය හම්බෙනවා. දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියලා තුනක් තියෙනවනේ. ওই තුන සම්පූර්ණ කරපු යත්තන්ට තමයි සම්මා දිට්ඨියට වැටෙන්න පුළුවන්. ඒ සම්මා දිට්ඨියට එන්න නම් මේ විදිහ පිරිසුදු ජීවිතයක් අපි ගාව තියෙන්න. එහෙම කෙනාට තමයි සම්මා දිට්ඨිය, සම්මා සංකප්ප, සම්මා සති, සම්මා වායාම, සම්මා සමාධිය. අරව නැතුව සම්මා දිට්ඨිය එන්න බෑ. එම සූත්‍ර දේශනා තියෙනවා. එනිසා ආර්ය ආජීව අට්ටමක කියලා කියන්නේ ජීවත් වෙන්න ඕන ආකාර 8ක් පිළිබඳ උගන්වන ක්‍රමය. ඒ 8 දන්නවනේ? ඔව් පන්සිල් 5යි. හරි. තව මොකක්ද තියෙනවද? ආන්න